හොඳයි. අපි දැන් එහෙනම් කතා කරලා තියෙනවා දරුවනේ ශාක පටක රෝපණය යටතේ. මොකක්ද ශාක පටක රෝපණය කියන්නේ? මේකට බලපාන මූලධර්මය මොකක්ද? ඒ වගේම ශාක පටක රෝපණයේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවයන් තුන මොකක්ද? අදාළ ශාක පටකයේ පෞෂාකයෙන් පූර්ණව වෙන් වෙලා තියෙන්න ඕනද? ඒ වගේම පටක රෝපණයට අවශ්‍ය වෙන භෞතික, රසායනික, කායික තත්ත්ව තියෙන්න ඕනද? ඒ වගේම පූර්ණ අභෞතික තත්ත්ව තියෙන්න ඕනද? ඊළඟට පටක රෝපණය යටතේ අපි කරන්නේ සෛල රෝපණයද, පටක රෝපණයද, අවයව රෝපණයද, උපාංග රෝපණයද? ඒ ගැන. ඊළඟට ශාක පටක රෝපණයට බලපාන මූලධර්මයේ ශෛලීය ජනක විභවයද? පටක රෝපණ විද්‍යාගාරයක හමු වන මූලික අවශ්‍යතාවය නැත්නම් මූලික උවමනාවන් ටික මොනවද? පිරිසිදු කිරීමේ ස්ථානයේද? රෝපණ මාධ්‍ය සැකසීමේ ස්ථානයේද? ආමුකූලනය කිරීමේ ස්ථානයේද? රෝපණ කුටීරයේද? නිරීක්ෂණ ස්ථානයේද? ඒ වගේම පටක රෝපණයට යොදා ගන්න මාධ්‍ය ශාක පටක රෝපණ මාධ්‍ය නම් මේ වගේ පටක රෝපණ මාධ්‍යයක තියෙන ප්‍රධාන සංඝටක මොනවද? ඒ අනුව කියන්න පුළුවන්ද? අකාබනික පෝෂකද? කාබන් හා ශක්ති ප්‍රභේද? කාබනික ද්‍රව්‍යද? වර්ධක යාමකද? ඝනකාරක හේවත් ජෙල්කාරකද? වෙනත් ආකලන ද්‍රව්‍යද? මීට අමතරව ශාක පටක රෝපණයේ වැදගත් පියවරක්ද මේ ජීවාණුහරණය හේවත් ස්ටෙරිලයිසේෂන් කියන්නේ. ශාක පටක රූප ජීවාණුහරණය ප්‍රධානාකාර දෙකක්ද? භෞතික ජීවාණුහරණයද? රසායනික ජීවාණුහරණයද? භෞතික ජීවාණුහරණය යටතේ තාප ජීවාණුහරණයද? පෙරීමද? තාප ජීවාණුහරණයේ තෙත්තාප ජීවාණුහරණයද? වේලිතාප ජීවාණුහරණයද? රසායනික ජීවාණුහරණය යටතේ විවිධ රසායන ද්‍රව්‍ය යොදා ගන්නවා. ශාක පටක රෝපණේ හමු වන එක එක උදවිය, එක එක කට්ටිය ජීවාණුහරණය කරන්න වෙන වෙනම තියෙනවා. මේ අනුව අපි කතා කළොත් එහෙම ශාක පටකෙහිවත් පූර්වජ පටකේ ජීවාණුහරණය කරන විදිහක් තියෙනවා. ඒකට ඒකට රසායන ජීවාණුහරණය යොදා ගන්න. මීට අමතරව රෝපණ මාධ්‍ය තාපයේ මගින් ගුණහානි වෙන්නේ නැති අය ජීවාණුහරණයට අපි තාප ජීවාණුහරණය හේවත් තෙත්තාප ජීවාණුහරණය යොදා ගන්නවා. තාපයේ මගින් ගුණහානි වන අය ජීවාණුහරණය කරන්න අපි යොදාගන්නේ පෙරීමද? වීදුරු භාණ්ඩ ජීවාණුහරණයට වේලිතාප ජීවාණුහරණයද? එහෙම නැත්නම් රෝපණ මාධ්‍යයේ ගුණහානි වෙන්නේ නැති අයට තෙත්තාප ජීවාණුහරණය. ඒ වගේම රසායන ද්‍රව්‍ය මගින්ද ලැමිනා ෆ්ලෝ කැබිනට් එක, ඒ වගේම පටක රෝපණ විද්‍යාගාරයේ බිත්තිහා ගෙබිම ජීවාණුහරණය කරන්නේ, පුද්ගල දෑත් ජීවාණුහරණය කරන්නේ සබන් වලින් ආදී වශයෙන් අපි කතා කරලා තියෙනවා. දැන් කතා කරන්න පුළුවන් කොහොමද මේ පටක රෝපණය කරන්නේ හේවත් පටක රෝපණ ක්‍රම. ළමයි දැනගන්න අපට විවිධාකාර පටක රෝපණ ක්‍රම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා අපි කියමු ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි කිනක රෝපණය. තව එකක් සෛල අවක්ෂේප රෝපණය. ඊළඟට ප්‍රාග් ප්ලාස්ම රෝපණය, මුල් රෝපණය, අංකුර හා විභාජක පටක රෝපණය, කලල රෝපණය, පරාගදාන හා පරාග රෝපණය. තව වැදගත් එක්කෙනෙක් ඉන්නවා. එයා වෙනම කතා කරන්න යරන් ඉන්නේ. එයාට කියනවා ශුද්ධ ප්‍රචාරණය කියලා. එයා වෙනම සලකා බලන්න. මේ ඕනනම් මම මෙතනට එකතු කරන්න. එයා වැදගත්කමින් වැඩි. එයාට අපි කියනවා අංක 8 ශුද්ධ ප්‍රචාරණය කියලා. එයා තමයි බහුලවම අපේ රටේ කරන්නේ පටක රෝපණය යටතේ. අපි ළමයි ඉස්සල්ලාම බැලුවොත් එහෙම මොකක්ද මේ කිනක රෝපණය කියන්නේ කියලා. මේකට සමහරු කියනවා ළමයි කැලස් කල්චර් කියලා. ළමයි දැනගන්න මෙතෙන්දී කිනකයක් හේවත් කැලසක් කියලා කියන්නේ ඊටා වේගයෙන් ගුණණය වන හැබැයි තවමත් කිසිම නිශ්චිත ක්‍රියාවකට හැඩගැහිලා නැති මෘදුස්තර සෛල සමූහයක්. මෙතන ඉන්නවා මෘදුස්තර සෛල ගොඩක්. ඒගොල්ල තාමත් කිසිම ක්‍රියාවකට හැඩගැහිලා නැහැ. එතකොට මේවට નિયમિત හැඩයක් නැහැ. මේවා නිකන් ළමයෝ මෘදුස්තර සෛල ගුලියක් වශයෙන් තමයි තියෙන්නේ. තවමත් නිශ්චිත ක්‍රියාවකට හැඩ නොගැසුණු මේ වගේ මෘදුස්තර සෛල සමූහයකට අපි කියනවා කැලසක් හේවත් කිනකයක් කියලා. මෙයා තවමත් ළමයි කිසිම නිශ්චිත ක්‍රියාවකට හැඩ ගැසිලා නැහැ. මෙයා බොහොම ලිහිල්ව හැඩ ගැහිලා තියෙනවා. අපිට පුළුවන් පටක රූපණයේ යටතේ මෙන්න මේ වාගේ කැලස හේවත් කිනකයන්
වගා කරන්න. ඒකයි මේ කතා කරන්නේ. එතකොට මේ විදිහට අපි ළමයෝ මේ කිනක රෝපණය කරන්නට බලපාන හේතු තියෙනවා. අපි ආවට ගියාට නෙමෙයි යම් හේතුවක් හින්දායි මේ කිනක රෝපණය කරන්නේ. ඒකෙන් පළවෙනි එක තමයි අපිට කිනකයක් යොදා ගන්න පුළුවන් යම් ශාකයක් නියෝජනය කරන්න. අපි කියනවා සමහර වෙලාවට ශාකයක් රිප්‍රසන්ට් කරන්න පුළුවන් අපිට මේ වගේ කිනකයක් යොදාගෙන. ඒ යටතේ අපිට සම්පූර්ණ ශාකයේ වෙනුවට කිනකය වෙනම අරගෙන එයාට කියන්න පුළුවන් ඔයා තමයි ශාකයේ වෙනුවට ඉදිරිපත් වෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් මේ වාගේ කිනක යොදාගෙන අපේ අවශ්‍යතාව පරිදි නව ඥාන නිෂ්පාදනය කරගන්න. මේ කිනක මගින් අපට නව ඥාන නිපදවා ගන්න පුළුවන්. දැනගන්න අපිට මේ කිනක අරගෙන වේගයෙන් සෛල බෙදෙන කිනක අරගෙන මව්පියන්ට වඩා වෙනස් ලක්ෂණ තියෙන දුහිතෘන් හදාගන්න පුළුවන් වෙනවා. කිනක රෝපණය කරපුවාම ඒ වගේම ශාක කොටස නිපදවන ද්විතීයික ද්‍රව්‍ය ලබා ගන්න. ළමයි දැනගන්න සමහර ශාක වලින් අපිට ආර්ථිකව වැදගත් වන යම් යම් ද්‍රව්‍ය නිපදවන. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ ළමයි. මීට වසර 4-5කට කලින් විශාල ආందోලනයක් ගිය ශාක වර්ගයක් තියෙනවා මේ සුවඳ ද්‍රව්‍ය නිපදවනවායි කියලා මිනිස්සු මේ ශාක හොරෙන් කපන්න ගියා කැලෑවල් වල ගිහිල්ලා මේවා පොලිසියෙන් අල්ලගෙන ලොකු ප්‍රශ්න බවට පත් වුණා. අහලා තියෙනවද මේ වල්ලපට්ට ශාක කියලා જાතියක්? මේක මේ පිටරට යවන්න නිපදවා ගන්න ශාකයක් නේ. මෙන්න මේ වල්ලාපට්ට වැනි ශාක වලින් සමහර කෙමිකල් සබ්ස්ටන්සස් ඒවත් රසායනික ද්‍රව්‍ය නිපදවනවා. අපිට ඒ වගේ ශාකවල කිනක අරගෙන කෘත්‍රිම පද්ධතියක වගා කරපුවාම ඒ ශාක හෝ වනාන්තර විනාශ කරන්නේ නැතුව මේ කිනක වලින් ඒ ද්‍රව්‍ය ශ්‍රාවය කරගන්න පුළුවන්. සමහර වෙලාවට මේක බහුලව යොදා ගන්නවා වෛද්‍ය විද්‍යාවේදී. වෛද්‍ය විද්‍යාත්මකව යම් යම් රසායනික සංඝටක නිෂ්පාදනය කිරීමට මේ සම්පූර්ණ ශාක නිස්සාරණය කරනවා වෙනුවට ඒ පටක වගා කරලා කිනක වගා කරලා මේකෙන් සෛල ගුණණය වෙන්න දීලා ඒවෙන් මේ වගේ කෙමිකල්ස් නිස්සාරණය කරන තත්ත්වයක් අපි දැකලා තියෙනවා. ඔක තමයි කිනක රෝපණය කියන්නේ. දෙවෙනි එකට අපි කියනවා සෛල අවක්ෂේප රෝපණය කියලා. මේකට සමහරු කියනවා ළමයි සෙල් සස්පෙන්ෂන් කල්චර් කියලා. මේකට සමහරු කියනවා සෙල් සස්පෙන්ෂන් කල්චර් කියලා. මේ යටතේ අපි කරන්නේ කිසියම් ද්‍රව රෝපණ මාධ්‍යයක් අරගෙන ඒකට දානවා ලිහිල්ල බැඳුණු සෛල ගොනු. අපි දානවා සෛල ක්ලස්ටර්ස් ඔෆ් සෙල්ස් එවත් සෛල ගොනු කියන જાතිය. ඒ වාගේ සෛල ගොනුවක හුඟක් වෙලාවට සෛල 6කට වඩා අඩුවෙන් තමයි පිහිටන්නේ. මේක හදද්දී අපි සෛල අරගෙන ඒක කලත්තලා එහෙම පොඩි කතන්දරයක් කරනවා. එහෙම කරලා සෛල 6කට වඩා අඩුවෙන් පිහිටන සෛල ගොනු අපිට හදාගන්න පුළුවන්. එතකොට මේ වගේ සෛල ගොනු හදාගත්තාම මේකත් අපිට යොදා ගන්න පුළුවන් ශාක සම්බන්ධ පරිශන කරද්දී අර කිනක වගේම ඒ ශාකය රිප්‍රසන්ට් කරන්න හේවත් සම්පූර්ණ ශාකයේ වෙනුවට යොදා ගන්න පුළුවන්. එයාට පුළුවන් සම්පූර්ණ ශාකයෙන්ම නියෝජනය කරන්න හේවත් රිප්‍රසන්ට් කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේ සෙල් සස්පෙන්ෂන් කල්චර් එකේ නොයෙකුත් ආකාරයේ විකෘති ඇති කරන්න. ප්‍රවේණික විකෘති ඇති කරලා අපිට ඒකෙන් අවශ්‍ය විකෘති ටික තෝරගන්න පුළුවන්. අපි මේක යම් යම් ඒ කියන්නේ මේ සෛල සස්පෙන්ෂන් එකේවත් සෛල අවලම්බය අරගෙන අපිට පුළුවන් මේ සෛල අවලම්බනය මෙහෙම අරගන්න. අපි කියනවා සෙල් සස්පෙන්ෂන් එක කියලා. එහෙම නැත්නම් සෛල අවලම්බනය ගන්නවා. අරගෙන මේ සෛල අවලම්බනයේට අපි විවිධ විකෘතිකාරක ලබා දෙනවා. එහෙම ලබා දුන්නාට පස්සේ අපට පුළුවන් වෙනවා මේකේ විවිධ විකෘති ඇති කරලා ඒකෙන් විකෘති සහිත ශාක ලබා ගන්න.
අපට පුළුවන් මේව ශාකවලුත් ආර්ථිකව වැදගත් වෙන පරිවෘත්තික ඵල නිපදවා ගන්න සමහර වෙලාවට ඖෂධ වර්ග වෙන්නත් පුළුවන්. එහෙම හැකියාවකුත් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා ප්‍රාක් ප්ලාස්ම රෝපණය. මේකට සමහර ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ ප්‍රෝටෝප්ලාස්ම කල්චර් කියලා. මේකට සමහරු කියනවා ප්‍රෝටෝප්ලාස්ම කල්චර් කියලා. මෙතෙන්දී අපි කරන්නේ ප්‍රාක් ප්ලාස්මයක් කියලා කියන්නේ සෛල බිත්තිය ඉවත් කරපු ශාක සෛලයක්. කොහොමද මේකේ තියෙන සෛල බිත්තිය අයින් කරන්නේ? සෛල බිත්තියේ තියෙනවා පෙක්ටින්. ඒ පෙක්ටින් ඉවත් කිරීමට අපි යොදා ගන්න එන්සයිම පෙක්ටිනේස්. සෛල බිත්තියේ තියෙනවා සෙලියුලෝස්. ඉවත් කිරීමට යොදා ගන්න එන්සයිම සෙලියුලේස්. සෙලියුලේස් හා පෙක්ටිනේස් කියන එන්සයිම භාවිතා කරලා සෛල බිත්තියේ පවතින පෙක්ටින් හා සෙලියුලෝස් කියන සංඝටක අයින් කරපුවාම අපිට ලැබෙනවා සෛලයක් මොනවා නැතුවද? සෛල බිත්තිය රහිතව. සෛල බිත්තිය රහිත නිසා මේක යාන්ත්‍රික බාධාවක් වෙන්නේ නැහැ සෛල ගුණණය වීම. නැත්තම් මෙතන සෛල බිත්තිය තිබුණොත් එයා යාන්ත්‍රික බාධාවක් වෙනවා ගුණණය වීමට. නමුත් සෛල බිත්තිය ඉවත් කිරීම තුළින් වඩා පහසුවෙන් එයාට ගුණණය වීමට තියෙන යාන්ත්‍රික බාධාකාරී තත්ත්වය ඉවත් වෙලා තියෙනවා. අපට මේ මගින් පුළුවන්කමක් තියෙනවා ළමයෝ සෛල දෙකක ප්ලාස්මය සංයෝජනයේ නව ශාක නිපදවන්න. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. කැපිටල් A කියලා මේවා මේ ජෛව තාක්ෂණයේ උපක්‍රම කැපිටල් A කියලා සෛලයක් තියෙනවා. මේ සෛලයේ යම් යම් හොඳ ලක්ෂණ තියෙනවා. මෙයා ශාක සෛලයක්. එක ශාකයකින් ගන්න. තව එක්කෙනෙක් ඉන්නවා කැපිටල් B කියලා. මෙයා වෙනම ශාකයකින් ගන්න හොඳ ලක්ෂණ. හොඳ සෛලයක්. මෙයාගෙත් යම් යම් හොඳ ලක්ෂණ තියෙනවා. අපි කල්පනා කරලා තියෙනවා මේ A කියන ශාක සෛලයේ තියෙන හොඳ ලක්ෂණයි B කියන ශාක සෛලයේ තියෙන හොඳ ලක්ෂණයි දෙකම තනි සෛලයකට ගන්න. ඒ සඳහා අපි කරන්නේ මේ සෛල දෙක අරගෙන මේ දෙකේ සෛල බිත්ති දෙක අයින් කරනවා අර පෙක්ටිනේස් සහ සෙලියුලේස් වැනි එන්සයිම් භාවිතා කරලා. ඊළඟට අපට පුළුවන් මේ සෛල දෙකම එකතු කරන්න. එකතු කරලා මේ දෙකේම ප්‍රවේණි පදාර්ථයේ තියෙන කැපිටල් C කියන සෛලයක් හදාගන්න පුළුවන්. මේකට අපි කියනවා දෙමුහුම් සෛලයක් හෙවත් හයිබ්‍රිඩ් සෙල් එකක් කියලා. මේ දෙමුහුම් සෛලයේ හෙවත් හයිබ්‍රිඩ් සෙල් එක කියන ඇතුලේ A වල හොඳ ලක්ෂණක් තියෙනවා B වල හොඳ ලක්ෂණක් තියෙනවා. ඒ නිසා මෙයා බොහොම හොඳ එක්කෙනෙක්. ඊළඟට පටක රෝපණය මගින් අපිට මෙයා මල්ටිප්ලයි කරලා නැත්නම් ගුණනය කරලා මෙයාගෙන් ශාක ලබා ගන්න පුළුවන්. මේ ලබා ගන්න ශාකවල විශේෂ ලක්ෂණයක් තමයි A වල හොඳ ලක්ෂණක් තියෙනවා B වල හොඳ ලක්ෂණක් තියෙනවා. මේකත් කිසියම් ආකාරයක ශාක දෙමුහුම් කිරීමක් තමයි. අපි හුඟක් වෙලාවට මේ ශාකවල පවතින ගුණකතාව එහෙම නැත්නම් level of ploidy කියන එක නැත්නම් අපි කියනවා එකට ගුණකතාව කියලා ඇත්තටම. නියතව තියාගන්න ඕන නිසා මේ සඳහා හුඟක් වෙලාවට අපි යොදාගන්නේ ඒක ගුණ සෛල හෙවත් ජන්මාන. නැත්තම් මෙයා ද්විගුණ සෛලයක් වුණොත් මෙයා ද්විගුණ සෛලයක් වුණොත් ලැබෙන උත්තරේ චතුර්ගුණ වෙනවා. එහෙම වුණොත් මේගොල්ලන්ගේ ගහණය ඔස්සේ මේ ප්ලොයිඩි ලෙවල් එක නැත්තම් මේකට අපි කියනවා level of ploidy කියලා. මේක නියතව තියාගන්න බැරි වෙනවනේ. මේක වළක්වන්න අපි හුඟක් වෙලාවට මේ සඳහා යොදාගන්න ජන්මානවා. මෙන්න මේ වගේ හැකියාවක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. මීට අමතරව තව වැඩක් ඔතනින්ම කරන්න පුළුවන්. ඒකට අපි කියනවා ළමයි රිමෝට් බ්‍රීඩින් හෙවත් දුරස්ථ අභිජනනය කියලා. මේකට අපි කියනවා රිමෝට් බ්‍රීඩින් හෙවත් දුරස්ථ අභිජනනය කියලා.
දුරස්ත අභිජනනය. එහෙම නැත්නම් කියන්න පුළුවන් රිමෝට් බ්‍රීඩින් කියලා. ළමයි අපි සාමාන්‍යයෙන් ශාක අභිජනනය කරන්නේ එකම විශේෂයක් තුලනේ. නමුත් එකම විශේෂයක් නැතුවත් අපිට ශාක අභිජනනය කරන්න පුළුවන් එකිනෙකාට වෙනස් විශේෂ දෙකක් යොදාගෙන. අන්න ඒකට තමයි අපි කියන්නේ දුරස්ත අභිජනනය කියලා. අපිට සමීප ප්‍රවේණික සබඳකම් නැති ඉතා දුරස්ත ශාක දෙකක් වුණත් මේ විදිහට ගන්නවා සෛලයක්. ඒකේ සෛල මේ බිත්තිය අයින් කරනවා. තව සෛලයක් ගන්නවා. සෛල බිත්තිය අයින් කරනවා. මේ දෙකේම සාරය අරගෙන තව සෛලයක් හදනවා. මෙහෙම කරන්න ගියාම මේ දෙන්නම එකම විශේෂයක එකම කුලයක ඒ කතන්තර නෑ. දුරස් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට අපි කියනවා රිමෝට් බ්‍රීඩින් කියලා. මේ මගින් සෛලයක් හදාගෙන ඊළඟට අපි මේක ගුණණය කළොත් අපිට පුළුවන් අමුතුම ආකාරයේ දුහිතෘ ශාක ලබා ගන්න. මේක සමහර වෙලාවට ජෙනෙටිකල් ඉන්ජිනියරින් හෙවත් ජාන ඉංජිනේරු විද්‍යාව කියන විෂය පතය තුල භාවිතා වන සංකල්පයක්. හරිද? ඒ වගේ දේවල් පවා කරන්න පුළුවන් වෙනවා පටක රෝපණ ක්‍රමයේ යටතේ. තව එකක් තමයි මුල් රෝපණය. ඔකට සමහරු කියනවා ළමයි රූට් කල්චර් කියලා. අපිට කිසියම් ශාකයක තියෙන මූල පද්ධතිය හෙවත් මූලාග්‍රය රෝපණය කරපුවාම අර මව් ශාකයට හරියටම සමාන මූල පද්ධතියක් තියෙන දුහිතෘ ශාක ලබා ගන්න පුළුවන් වෙනවා. අපිට මේ මගින් පුළුවන් වෙනවා කිසියම් ශාකයක මුල රෝපණය වෙන්න සලස්වලා කොහොමද එයාගේ සෛල ගුණණය වෙන්නේ, කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ ආදී ආධාරලා මේ මුලේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. මේ වගේ විෂය පතයක් තියෙනවා ශාක කායික විද්‍යාව, නැත්නම් ශාක ව්‍යුහ විද්‍යාව, නැත්නම් ප්ලාන්ට් ෆිසියොලොජි, නැත්නම් ප්ලාන්ට් ඇනටොමි කියලා. ඒ වගේම තව එකක් තමයි සමහර ශාක මුල් වලින් නිපදවනවා පරිවෘත්තිකව හිතකර ද්‍රව්‍ය, නැත්නම් අපිට ආර්ථික වටිනාකමක් තියෙන ද්‍රව්‍ය. ඒවා ශ්‍රාවය වෙන්නේ සමහර ශාකවල මුල් මගින්. දැන් දැනගන්න මේ හිතන්න නැති වුණාට සමහර වල් පැලෑටි මම බාහිර දෙයක් කියන්නේ. සමහර වල් පැලෑටි පෙන්눔 කරන ලක්ෂණයක් තමයි ළමයෝ ඇලිලෝපති තත්වය. දෙන්නට අදාළනේ මම නිකන් කියන්නේ. සමහර වල් පැලෑටි නිපදවන ද්‍රව්‍යයක් තමයි ඇලිලෝපති තත්වය. ඇලිලෝපති තත්වය කියලා කියන්නේ කිසියම් ශාකයක මුල් මගින් වෙනත් ශාකවලට විෂ ද්‍රව්‍ය පසට ශ්‍රාවය කරන එකයි. යම් ශාකයක මුල් මගින් තවත් ශාකයකට විෂ ද්‍රව්‍ය පසට ශ්‍රාවය කිරීමට අපි කියනවා ඇලිලෝපති තත්වය කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කිසියම් ඉඩමක ඉලුක් මාන වගේ නැත්නම් කලාඳුරු වගේ වල් පැලෑටි හැදුනොත් ටික කලක් ගියාට පස්සේ එතන තියෙන අනිකුත් වල් පැලෑටි ඔක්කොම මැරිලා මේ ඉලුක් මාන එහෙම නැත්නම් කලාඳුරු වගේ වල් පැලෑටි විතර ඒක ප්‍රජාවක් බවට පත් වෙනවා. නැත්නම් ඒක විශේෂයක් බවට පත් වෙනවා. අනික ඔක්කොම කට්ටිය එතනින් පළවා හරිනවා. මේකට බලපාන්නේ මේ ඉලුක් මාන කලාඳුරු වගේ වල් පැලෑටි වල මුල් වලින් පසට ශ්‍රාවය වෙනවා විශේෂ සංයෝග. මෙන්න මේවට අපි කියනවා ඇලිලෝපැතික් කන්ඩිෂන්ස්, මේ සබ්ස්ටන්සස් ඒවත් ඇලිලෝපති ද්‍රව්‍ය කියලා. ඒවට පුළුවන්කමක් තියෙනවා අනික් ශාක විනාශ කරන්න. දැන් විද්‍යාඥයෝ කල්පනා කරලා තියෙනවා ළමයි මේ රසායනික වල්නාශක අපි කතා කරන කෙමිකල්ස් නොයෙකුත් රසායන ද්‍රව්‍ය වල්නාශක වශයෙන් භාවිතා කරපුවම නැත්නම් කෘත්‍රිම රසායන ද්‍රව්‍ය වල්නාශක වශයෙන් භාවිතා කරපුවාම ඊහා බැඳී පවතින පරිසර දූෂණයක් තියෙනවා, නැත්නම් විෂවීමක් තියෙනවා. පරිසරයට ජීවීන්ට හානි කරයි. මේ තත්ත්වයේ වළක්වලා සමහරු කතා කරනවා දැන් ළමයි ඕගැනික් වීඩිසයිඩ්ස් කියලා. නැත්නම් කාබනික වල්නාශක කියලා, නැත්නම් නැචරල් සබ්ස්ටන්සස් ඉවත් ස්වභාවික සංඝටක කියලා. ඊට විද්‍යාඥයෝ පරිශ්‍රණ පවත්වන දෙයක් තමයි මේ කලාඳුරු වල, ඉලුක් වල, මානාවල තියෙන මේ ඇලිලෝපැතික් කන්ඩිෂන්ස් ටික හේතු වන දාන අරගෙන ඒ සංයෝග නිපදවල
ස්වභාවිකව වල්නාශක වශයෙන් යොදා ගන්න පුළුවන්. එයාට තාමත් මේක කොහෙවත් යොදා ගන්න බවකට තොරතුරු නැහැ. අපිට මේ කඩදාසි හම්බ වුණා. ඒ කඩදාසි වල කියලා තියෙනවා මේක දැන් රිසර්ච් ලෙවල් එකකින් කරනවා කියන. මේක දියුණු වුණොත් එහෙම ලංකාවේ පරිශ්‍රණයක් නෙවෙයි. මේක දියුණුවොත් එහෙම මේක ලොකු පෙරලියක් වෙන්න පුළුවන් ලෝක වල්නාශක භාවිතය. එතකොට මෙතෙන්දි කරන්නේ මොකක්ද? මේ කෙමිකල්ස් ලබා දෙන්නේ ශාකවල මුල් වලින් හින්දා අපි රූට් කල්චර් යටතේ ශාකයේ මුල අරගෙන මුල වෙනම මේ වර්ධනය කරනවා. එතකොට මේ මුල මගින් නිපදවන මේ වගේ කෙමිකල්ස් අපිට ලබා ගන්න පුළුවන්. මේවට තියෙනවා ආර්ථික වැදගත්කම. හරි. අනේකයි අපි ළමයෝ රූට් කල්චර් කියලා කියන්නේ. තව එකක් තමයි ඔය වගේ අංකුර හා විභාජක පටක රෝපණය. සමහර කියනවා මේකට බඩ් කල්චර් කියලා. ඉතින් අපිට පුළුවන් ඒ වගේ ශාකයක පවතින මෙහෙම බෙදෙන සෛල රෝපණය කරන්න. මෙතෙන්දි කරන්නේ ශාකයේ පාර්ශ්වික හා අංකුර අග්‍රස්ථ අංකුර වෙන් කරගෙන රෝපණය කරනවා. ලැබෙන ව්‍යුහ මෙන්න වැඩක් තියෙනවා මෙතන උපරෝපණය මගින් වැඩි ශාක ගහනයක් ලැබෙනවා. ඉතා වේගයෙන් ගුණණය වන නිසා වෛරස් වලින් තොර දොහිතෘ ශාක ලබා ගන්න පුළුවන්. මේක කිසියම් දුරකට ශුද්‍ර ප්‍රචාරණයට සමාන වෙනවා. මම ශුද්‍ර ප්‍රචාරණේ පස්සේ වෙනම මතක් කරලා දෙන්නම්. මේකත් කිසියම් දුරකට ළමයි ඔය මයික්‍රෝ ප්‍රොපගේෂන් හෙවත් ශුද්‍ර ප්‍රචාරණය කියන සංසිද්ධියට සමාන වෙනවා. අපිට මේ මගින් ඥානමය වශයෙන් ਸਰව සම දොහිතෘ ශාක විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දි කරන දෙයක් තියෙනවා. අපි කිසියම් ශාකයක් ගත්තොත් මේ ශාකයේ තියෙන දල්ල එහෙම නැත්නම් අග්‍රස්ත අංකුරය එහෙම නැත්නම් මේ වගේ තියෙන පාර්ශ්වික අංකුර තෝරගන්න. ළමයි දැනගන්න ශාකයක පවතින දල්ල හෙවත් අග්‍රස්ත අංකුරය වේවා පැත්තේ තියෙන අංකුර හෙවත් පාර්ශ්වික අංකුර වේවා ඒවා ඊටා මෑත කාලයේ ශාකයට එකතු වුණු පට. ඒ නිසා මේ අග්‍රස්තේ හෝ පාර්ශ්වික අංකුර පරිසරයට නිරාවරණය වී පැවතීමේ හැකියාව අවමයි. ඒ නිසාම ඒවා තුළ නොයෙකුත් විෂ වෛරස් වර්ග එහෙම නැත්නම් විෂ දිලීර වර්ග පැවතීමේ හැකියාව අවමයි. අනික් අතට මේවා විභාජක පටක නිසා මේවාට ඊටා වේගයෙන් ගුණණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ බඳු අධික ගුණණය වීමේ හැකියාවක් සහිත අග්‍රස්තේ හෝ පාර්ශ්වික අංකුර අරගෙන අපට පුළුවන් වේගයෙන් ගුණණය කරන්න. එතකොට මේ වේගයෙන් ගුණණය වීම වැඩි කරන්න අපි කරන එක ක්‍රියාවක් තමයි ළමයි උපරෝපණය කියලා කියන්නේ. මේ උපරෝපණයට තව වචනයක් අපි ඉංග්‍රීසියෙන් කියනවා සබ් කල්චර් කියලා. උපරෝපණය හේවත් සබ් කල්චර් කියන්නේ මේකයි. අපි කිසියම් ශාක පටකයක් අරගෙන යම් රෝපණ මාධ්‍යයක වගා කරනවා. අපි කිසියම් ශාක පටකයක් අරගෙන යම් රෝපණ මාධ්‍යයක වගා කරනවා. දැන් මොකද වෙන්නේ? මේ අදාළ ශාක පටකය මේ රෝපණ මාධ්‍ය පුරා වර්ධනය වෙනවා. මේ විදිහට රෝපණ මාධ්‍ය වසාගෙන පැතිරෙනවා. මේ තියෙන රෝපණ මාධ්‍ය මේ තියෙන පටකය. දැන් මෙතනින් එහාට මේ පටකයට මේ රෝපණ මාධ්‍ය තුල වර්ධනය වෙන්න ඉඩ කඩක් නැහැ. මේ වගේ වෙලාවට අපි කරන්නේ මේ ශාක පටකය අරගෙන මේක කොටස් සෙවත් කැබලි වලට වෙන් කරනවා. කිසියම් ක්‍රමයකින් මේ ශාක පටකය අපි මෙතනින් එළියට අරගෙන මේ විදිහට මේ ශාක පටකය මෙතනින් අපි එළියට අරගෙන මේ රෝපණ මාධ්‍යේ මේක මේ විදිහට අපි කැබලි වලට වෙන් කරනවා. මෙන්න මේ ආකාරයෙන් අපි මේක මේ තියෙන ශාක පටකය කියලා හිතන්නකො. මේක කැබලි ගණනාවකට කපලා දානවා. මෙහිම කැබලි වලට කැපුවට පස්සේ මොකද කරන්නේ? මේක අරගෙන අපි නව රෝපණ මාධ්‍ය වලට හඳුන්වා දෙනවා. මේ විදිහට නව රෝපණ මාධ්‍ය සහිත පරිසර වලට මේක අපි හඳුන්වා දෙනවා.
මේ තියෙන්නේ. එතකොට මෙයා මොකද කරන්නේ? මේ විදිහට රෝපණ මාධ්‍ය වහගෙන වර්ධනය වෙනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා උපරෝපණය හෙවත් සබ් කල්චර් කියලා. කිසියම් ශාක පටකයක් රෝපණ මාධ්‍යයක වගා කළ විට ඒ රෝපණ මාධ්‍යය වසාගෙන පැතිරීමෙන් පසු ඒ ශාක පටකය කැබලි බවට පත් කරලා නව රෝපණ මාධ්‍ය වලට හඳුන්වා දෙනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා සබ් කල්චර් හෙවත් උපරෝපණය කියලා. තේරුණාද? අපිට මේකත් දිගින් දිගටම තවත් මදි නම් තව දිගටම කරගෙන යන්න පුළුවන්. අපිට මේ මගින් මේ ශාක පටකේ දිගටම විශාල ප්‍රමාණයකට ගුණනය කරගන්න පුළුවන්. මේක ඇත්තටම ඉතින් ශුද්ධ ප්‍රචාරණයම තමයි. හරිද? තවත් ශාක පටක රෝපණ ක්‍රමයකට අපි කියනවා කලල රෝපණය කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ එම්බ්‍රයෝ කල්චර් කියලා. එම්බ්‍රයෝ කල්චර් කියලා මේකට කියනවා. මෙතෙන්දී අපි කරන්නේ කිසියම් බීජයක තියෙන නොමේරු කලලයක් වේ නම් ඒක වෙන් කරලා අරගෙන යම් ස්ථානයක රෝපණය කරනවා. දැන් මෙන්න මේ වාගේ දෙයක් තියෙනවා. මේක අපි යොදා ගන්නවා ළමයෝ එක්තරා ක්‍රියාවලියක් තියෙනවා. ඒකට අපි කියනවා කලල රැක ගැනීම කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි embryo rescuing කියලා. embryo rescuing හිවත් කලල රැක ගැනීම සඳහා මේ තාක්ෂණي භාවිතා වෙනවා. දැන් මෙතෙන්දි වෙන්නේ ඇත්තටම ශාක අභිජනනයෙන් අපි සමහර කලල නිෂ්පාදනය කළාට ස්වභාවික තත්ත්වයට මේ කලල වර්ධනය වෙන්නේ නැහැ. ඒවා බීජය තුළ ඔහි හිර වෙලා තියෙනවා. එතනින් එහාට වර්ධනය හෝ විකසනයක් වෙන්නේ නැහැ. අපි දැන් මෙහෙම හිතන්නකො ළමයි. මේවා ටිකක් ඔය ජෛව තාක්ෂණය යටතේ හමු වන දේවල් ඔය BSc කරන අයටත් මෙන්න මේ වගේ ශිෂ්ට වලට තමයි උනන්දුවක් දක්වන්න ඕන. හරිද? ළමයෝ දැනගන්න දැන් අපි කෘතිමව කිසියම් A කියන ශාක ශෛලියකුයි B කියන ශාක ශෛලියකුයි එකතු කරලා යුක්තාණුවක් ලබා ගන්නවා C කියලා. මේකට අපි කියනවා සයිගොට් පෝ එක හේවත් යුක්තාණුව කියලා. අපි මේ යුක්තාණුව වර්ධනය හා විකසනයට ලක් කරන්නයි කල්පනාව. මෙයා හැබැයි කෘත්‍රිමව හදපු එක්කෙනෙක් වෙන්න පුළුවන්. හිතාගන්න මේ යුක්තාණුව වර්ධනය හා විකසනය මගින් අපි ඉතින් ලපටි කලලයක් හදාගත්තා කියලා. මේ වගේ බොහොම ලපටි කලලයක් නිෂ්පාදනය කළා වෙනවා. එතකොට මේ ලපටි කලලය හිතන්න කිසියම් බීජයක් තුල හිර වෙලා තියෙනවා. මේ වගේ ආවරණයකින් වටවුණු බීජයක් තුල මේ කලලය හිර වෙලා තියෙනවා. මෙතන තියෙනවා බීජාවරණය. ඒ වගේම මේක ඇතුලේ ඉන්නවා සංචිත ආහාර. දැන් මේ කලලය මෙතන හිර වෙලා ඉන්නවා. දැන් මොකද්ද මේකේ තියෙන ගැටලුව? මේ කලලයට වර්ධනය හා විකසනය වෙන්න බෑ. මේ බීජාවරණයට හිර වෙලා ඉන්නකොට මේක හොම තියෙනවා. මේ වගේ වෙලාවට මේ ලපටි කලලය ගලවා ගන්න ඕන, රෙස්කියු කරන්න ඕන. ඒ සඳහා මොකද්ද අපි කරන්නේ? මේ කලලය ලපටි කලලය බීජයෙන් නිදහස් කර ගන්නවා. නිදහස් කරගෙන මොකද කරන්නේ? අපි මේක පටක රෝපණය යටතේ වගා කරනවා. කලලයක් කියලා කියන්නේ අක්‍රීය හා කුඩා බීජාණු ශාකයක්. මේක કૃතිම තත්ත්වයටදී වගා කරපුවාම මොකද වෙන්නේ? අපිට සම්පූර්ණ ද්විත්‍රු ශාකයක් ලබා ගන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේ විදිහට බීජයක් තුල අසරණ වෙලා නැත්තම් හිර වෙලා හිටපු කලලයක් අපි ගලවාගෙන වර්ධනය කරලා ද්විත්‍රු ශාකයක් නිපදවුවා. අන්න ඒ අර්ථයෙන් මේකට කියනවා embryo rescuing හෙවත් කලල රැක ගැනීම කියලා. මේකත් ශාක පටක රෝපණ උපක්‍රමයක් වෙනවා. මේ ගැන දල අවබෝධයක් ලබා ගන්න
මෙතන කියලා තියෙනවා ශාක දෙකක් අතර ස්වභාවික මුහුමකින් කලලයක් ඇති වුණාට ඒ බීජයේ තියෙන කලලයේ වර්ධනය ඔන්න පසු කාලීනව නැවතිලා කලලේ අසරණය වෙලා ඉන්නවා. කලල හා බීජවල එතකොට ඒ වාගේ වෙලාවක අපිට මේක බේර ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ විදිහටම කලල හා බීජ කෘත්‍රිමව වර්ධනය කරලා ඒගොල්ල හැදෙන්නේ කොහොමද වර්ධනය විකසනය නිපදවන ද්‍රව්‍ය ගැන පර්යේෂණ පවත්වන්න. පටක රූපණය. අනික තමයි අක්‍රීය කලල තියෙනවා නම් නැත්නම් බීජවල අක්‍රීය කලල හේවත් සුප්ත කලල තියෙනවා නම් ඒවත් අර වගේ වෙන් කරලා අරගෙන කෘත්‍රිමව රෝපණය කරන්න පුළුවන්. මොනෝකට අපි කියනවා කලල රෝපණය හේවත් කැලස් එම්බ්‍රයෝ කල්චර් කියලා. ඊළඟට තව එකක් තමයි පරාගදානිහා පරාග රෝපණය. මේකට සමහරු කියනවා පොලන් කල්චර් කියලා. පොලන් කල්චර් කියලා කියනවා. අපි මෙතෙන්දි කරන්නේ ශාක වලින් පරාග ගන්නවා. අපි දන්නවා පරාග ඒක ගුණයි කියලා. මෙහිම ලබා ගන්න පරාග අපි රෝපණ මාධ්‍යවල වගා කරනවා. පරාග රෝපණ මාධ්‍යවල වගා කරපුවාම පරාග ඒක ගුණ නම් අපට ලැබෙන්නේ ඒක ගුණ සෛල. දැනගන්න අපට ශාක අභිජනනයේදී මම කිව්වා පරම්පරාවෙන් පරම්පරාවට level of fluid හේවත් ගුණකතාව නියතව තියාගන්න නම් අපට ඒක ගුණ සෛල හේවත් ඒක ගුණ ජන්මාණු නිපදවා ගන්නට වෙනවා. අන්න ඒ වාගේ වෙලාවට අපට පරාග රූපණය මගින් ඒක ගුණ ජන්මාණු ලබා ගන්න පුළුවන්. අනික මේ විදිහට අපි යම් ශාකයක් නියෝජනය කරන්න එයාගෙන් පරාග ලබා ගත්තාම මේ පරාගයේ උසස් ලක්ෂණ තිබුණොත් මේ පරාගය එහෙම් පිටින්ම රෝපණය කළොත් අපට උසස් ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ වගේම දැනගන්න මේ පරාග රෝපණ මාධ්‍යයට කොල්චිසීන් කියන ශාක හෝමෝනේ දැම්මොත් අපට ද්විගුණ ලබා ගන්න පුළුවන්. මොකද අර තර්කු තන්තුව කියන එක හැදෙන එක වළක්වනවා. ඒ මගින් අපට පුළුවන් අවශ්‍ය නම් මේ පරාග රෝපණය යටතේ ඒක ගුණ සෛල ද්විගුණ බවට පත් කර ගන්නට. ඊළඟ පටක රෝපණ උපක්‍රමය පත්‍ර කොටස් රෝපණය කිරීම. මේකට සමහරව කියනවා ලීෆ් කල්චර් කියලා. මෙතෙන්දී අපි කරන්නේ ශාක පත්‍රයක් හෝ පත්‍රයකින් කොටසක් අරගෙන කිසියම් රෝපණ මාධ්‍යයක කෘත්‍රිමව වගා කරනවා. මේ මගින් අපට පුළුවන් වෙනවා මේකේ ප්‍රයෝජනයක් තමයි එකම ශාකයකින් ගත්ත පත්‍ර කීපයක් යොදා ගන්නවා. අපට මෙහිදී එකම පත්‍රයකින් පැල ගණනාවක් ලබා ගන්න පුළුවන්. අනික තමයි අපට මේ මගින් ශාක පත්‍ර ආසාදනයේ ලක්වීමේ අවදානම අවම කරන්න පුළුවන්. මෙතන. මොකද ශාක පත්‍රයක් කියලා කියන්නේ ශාකයක හමු වන වර්ධනය වෙන කොටසක්. අපට පුළුවන් ඒක මේ විදිහට වෙන් කරලා අරගෙන විද්‍යාගාර තුල ආසාදනයන්ගෙන් වළක්වගෙන ගුණණය කර ඉන්න. ඊළඟට තමයි මම අර අංක 8ට ඉදිරිපත් කරපු ක්‍රමය ශුද්‍ර ප්‍රචාරණය ගැන කතා කරන්න යන්නේ. දැන් බලන්න ළමයි මොනවද අපි ඉදිරිපත් කරපු ශාක පටක රෝපණ ක්‍රම පොඩි අවබෝධයක් ගන්න මේ ගැන. මේවා ගොඩක් ඔයගලන්ට එච්චර වැදගත් නෑ. නමුත් මම මේ කිව්වේ විශේෂයෙන්ම ඔයගලන්ට මේ පටක රෝපණය අලුතෙන් ආපු විෂය පතයක්. මේක තුල ගොඩාක් දුර ගමන් කරන්න පුළුවන්. කවුරු හරි දරුවෙක් ඉන්ට්‍රස්ට් නම් එයාට බයෝටෙක්නොලොජි කරලා නැත්නම් ජෛව තාක්ෂණය කරලා එයා බයොලොජි කරන සයන්ස් ළමයෙක් වෙන්න පුළුවන්. BSc කරන ළමයෙක් වෙන්න පුළුවන්. මේ ශාස්ත්‍රය තුල එයාට තව ඉස්සරහට යන්න පුළුවන්. සමහර විශ්වවිද්‍යාලවල මේකට අදාළව උපාධි පාඨමාලා පවා පැවැත්වෙනවා. හරි. ඒතර අපි කතා කළා කිනක රෝපණය, සෛලාවක්ෂේප රෝපණය, ප්‍රාක් ප්ලාස්ම රෝපණය, මුල් රෝපණය, අංකුර හා විභාජක පටක රෝපණය, කලල රෝපණය, පරාගදානි හා පරාග රෝපණය. අවසාන වශයෙන් දැන් කතා කරන්න යන්නේ වැදගත්මයි කියලා කියන එක කෙනා. ඒ වැදගත් නිසා තමයි මම යාව වෙනම අරගෙනත් තියෙන්නේ ශුද්‍ර ප්‍රචාරණය. අපි එතනට එන්නේ. right. ළමයි මේ ශුද්‍ර ප්‍රචාරණයට අපි ඉංග්‍රීසියෙන් කියනවා තමයි මයික්‍රෝ ප්‍රොපගේෂන් කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි ශුද්‍ර ප්‍රචාරණයට
මයික්‍රෝ ප්‍රොපගේෂන් කියලා. මේකට ශුද්‍ර ප්‍රචාරණය කියන්ට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. එකක් තමයි පටක රෝපණ ක්‍රම මගින් උපයෝගී කරගෙන මාතෘ රෝපණ ද්‍රව්‍ය වේගයෙන් ගුණනය කරලා කෙටි කාලයක් තුල දුහිතෘ ශාක විශාල සංඛ්‍යාවක් ලබා ගන්නවා. මේකේ ලක්ෂණය වෙලා තියෙන්නේ කිසියම් පූර්වජ පටකයක්. කිසියම් පූර්වජ පටකයක් මේ යටතේ ගුණනය කරලා ඉතා කෙටි කාලයක් තුල මේ කුඩා පූර්වජ පටකයෙන් දුහිතෘ පැල විශාල සංඛ්‍යාවක් නිපදවා ගන්නවා. එකක් දෙකක් නෙමෙයි ළමයෝ දහස් ගාණක්. ඒ නිසා දැනගන්න මේ මයික්‍රෝ ප්‍රොපගේෂන් හෙවත් ශුද්ධ ප්‍රචාරණය වාණිජ මට්ටමින් නැත්නම් මහා පරිමාණව දුහිතෘ ශාක නිපදවීමලා උපයෝගී වන ක්‍රමයක් වෙලා තියෙනවා. හරිද? ඊළඟට කියනවා මෙහිම ලබාගත් දුහිතෘ ශාකයන් යොදාගෙන යලිත් පූර්වජ පටක ලබාගෙන ඒවා වගා කරලා මේක කරන්න පුළුවන් හන්දා මේක චක්‍රයක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඒතර ඇත්තම මේ ශුද්ධ ප්‍රචාරණය කියන නම මේකට යෝජනා වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. මේකට ශුද්ධ ප්‍රචාරණය කියලා කියන්නේ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි මේ ශුද්ධ ප්‍රචාරණයේදී අපි පූර්වජයේ වශයෙන් යොදාගන්නේ කුඩා ශාක පටකයක්. මේකට ශුද්ධ ප්‍රචාරණය කියන්නේ එක හේතුවක් තමයි පූර්වජ පටකයේ විදිහට ඉතා කුඩා පටකයක් යොදාගන්න එක. මේක ශුද්ධ ප්‍රචාරණය කියන්නේ තව හේතුවක් තමයි මේ මගින් නිපදවා ගන්නා දුහිතෘ පැල අපට ලැබෙනවා නම් දුහිතෘ පැල ඒවා ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. මෙහිදී ලැබෙන දුහිතෘ පැල ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. ළමයි දැන් එක පැත්තකින් කුඩා පූර්වජ පටකයක් භාවිතා කරන නිසා මයික්‍රෝ ප්‍රොපගේෂන් කියනවා. ලැබෙන දුහිතෘ පැල ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මේකට අපිට මයික්‍රෝ ප්‍රොපගේෂන් කියන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි කරන තව දෙයක් තියෙනවා. ඒක ගැන මෙතන කතා වෙලා තියෙනවා. මෙතෙන්දී අපි මේ වගේ ඉතා කුඩා පූර්වජ පටකයක් යොදා ගන්නවා. මේක ඉතින් ගුණනය කරලා මොනවා හරි පියවර වලින් දුහිතෘ ශාක නිපදවන අතරම ඒ දුහිතෘ ශාක වල කුඩා පටකයකින් ආපහු අපිට මේක පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේක චක්‍රාකාරව කරගෙන යන්න පුළුවන් සිද්ධියක්. අන්න ඒක දිහා බලලා මේකට අපි කියනවා මයික්‍රෝ ප්‍රොපගේෂන් සයිකල් එකක් හෙවත් ශුද්ධ ප්‍රචාරණ චක්‍රයක් කියලා. මේකට අපි කියනවා ශුද්ධ ප්‍රචාරණ චක්‍රයක් හෙවත් මයික්‍රෝ ප්‍රොපගේෂන් සයිකල් එකක් කියලා. මොකද මේක අපිට චක්‍රාකාරව නැවත නැවත කළ හැකි නිසා. මෙලෙස ලබාගත් දුහිතෘ ශාකයන්ගෙන් යලිත් පූර්වජ පටක ලබාගෙන ඒවා වගා කිරීම තුළින් මේ ක්‍රියාව චක්‍රාකාරව කරන්න පුළුවන් හන්දා මේකට කියනවා තමයි ශුද්ධ ප්‍රචාරණ චක්‍රය හෙවත් මයික්‍රෝ ප්‍රොපගේෂන් සයිකල් එක කියලා. මේකට අපි කියනවා මයික්‍රෝ ප්‍රොපගේෂන් සයිකල් එකක් කියලා. බලන්න මෙතෙන්දි කරන දේවල් මෞෂ්වාක තෝරගන්නවා, නඩත්තු කරනවා, පූර්වජ සංස්ථාපනය කරනවා, ඒක ගුණණය වෙන්න සලස්වනවා, මුල් අද්දවනවා, පැල බාහිර පරිසරයට හුරු කරනවා, හුරු කරලා ලැබෙන පළ වලින් ආපහු මෞෂාක තෝරා ගන්නවා. ඒවා හොඳට නඩත්තු කරනවා.
ඉතින් මේකෙන් අපි මේ පියවර ගැන පොඩි මතක් කිරීමක් ඔබට කරනවා නම් මේ පටක රෝපණ අවාසි වලට යන්න ඉස්සරලා මෙන්න මෙහෙමයි. ළමයි අපි ශුද්‍ර ප්‍රචාරණය සඳහා තෝරා ගන්න මෞෂාක ආවට ගියාට ගන්න මෞෂාක නෙවෙයි. මෞෂාක තෝරා ගැනීම හා නඩත්තුව ගැන කතා කළොත් මේ සඳහා අපි ශේෂ්ත්‍රයේ තියෙන හොඳ ලක්ෂණ තියෙන මෞෂාක හඳුනා ගන්නවා. එහෙම හඳුනා ගන්න මෞෂාක වලින් අපි අතු කෑලි හරි මුල් කෑලි හරි අරගෙන ඇවිල්ලා අපි ඒවා වගා කරනවා මල් බෝච්චි වල නැත්තම් බඳුන් වල වගා කරනවා. එලි මහනේ තියනවා නෙමෙයි. වගා කරලා මේවා විශේෂ පැලෑටි ගෘහ තුල නඩත්තු කරනවා. විශේෂ සේවන ලබා දීලා අඛණ්ඩව මේවට රෝග පලිබෝධ නාශක යොදමින් මේවා අපි පැලෑටි ගෘහ තුල වගා කරනවා. මෙන්න මේ වාගේ මෞෂාක වලින් තමයි අපි පටක ලබා ගැනීමක් කරන්නේ. මේ වගේ මෞෂාක තෝරාගෙන අපි මේ විදිහට ඒවැයෙන් තමයි පටක ලබා ගැනීමක් කරන්නේ. දැන් මේ වගේ තෝරාගත්ත මෞෂාක මෙහිම වර්ධනය වෙනවා. මේවා නිරෝගී ශාක වෙනවා. අඛණ්ඩ පරීක්ෂාවන්ට ලක් වෙනවා. අඛණ්ඩව රෝග පලිබෝධනාශක ඉසිමින් පවතිනවා. අපි මේ වගේ මෞෂාක වලින් අපි තෝරගත්තොත් මෙයාගෙන් පැල් ලබා ගන්න ඕනයි කියලා අපි මේ මෞෂාකයෙන් පටක ලබා ගන්නවා. මේ මෞෂාකයෙන් පත්‍ර කොටස් හරි මොනවා හරි ශාක කොටස් ලබා ගන්නවා. මේ ලබා ගන්න ශාක කොටස් අපි ලබාගත් විගසම එහෙම බැයි නම් අපි ශීත කරනවල තියෙනවා. ලබාගත් විගසම අපේ පටක රෝපණ විද්‍යාගාරයට ගේනවා. ගෙනාපු හැටි මේ ශාක පත්‍ර වේවා අපි හුඟක් වෙලාවට ලබාගන්නේ ශාකයේ අග්‍රස්ත හෝ කක්ෂීය අංකුර. අග්‍රස්ත හෝ කක්ෂීය අංකුර වෙන් කර ලබා ගන්න එක හේතුවක් තමයි මේවා අද ඊයේ ඇති වෙච්ච පටක. ඉතින් මෑත කාලේ හටගත්ත පටක නිසා මේවායේ වෛරස් වැනි ආසාදන වලට ලක්වීමේ සම්භාවිතාව අඩුයි. ඒක වාසියක්. අනික් පැත්තෙන් මේවායේ අලුත්ම ලපටි පටක නිසා මේවා ඊට වේගයෙන් ගුණණය වෙනවා. මේවායේ ගුණණය වීමේ හැකියාව නිසා වෛරස් ආදී අවදානමින් තොර නිසා අපි නිතරම උත්සාහ කරනවා මේ වගේ අලුත් නැත්තම් නැවුම් පටක ලබා ගන්න. මේ ලබාගත් පටක අපි ඊළඟට මොකද කරන්නේ? මේ විදිහටම බොහොම පරිස්සමින් අපි පටක රෝපණ විද්‍යාගාරයට ගේනවා. විද්‍යාගාරයට ගෙනාපු ළමයි අපි මේවා සබන් මිශ්‍ර ජලයෙන් කීප වරක් සෝදනවා. සෝදලා ඒවා තෙත මාත්තු කරලා ගන්නවා. ඊළඟට අපි කරන්නේ මොකක්ද? මේ පටක අරගෙන විද්‍යාගාරයේදී මෙහෙම සබන් මිශ්‍ර ජලයෙන් සේදීමට ලක් කරලා ඊළඟට අපට පුළුවන් මේවා මතු පිට ජීවාණුහරණයට ලක් කරන්න. මේ සඳහා අපට අර අපි කිව්ව බෙන්සල් ක්ලෝනියම් ක්ලෝරයිඩ්, එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්ලෝරයිඩ්, එහෙම නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්ලෝරයිඩ්, එහෙම නැත්නම් වෙනත් තනුක ඇල්කොහොල් ද්‍රාවණ ආදී මගින් මේවායේ බාහිර පෘෂ්ඨයේ ජීවාණුහරණය කරනවා. මේවා බාහිර පෘෂ්ඨයේ ජීවාණුහරණය කරලා අපි ඊළඟට කරන්නේ මොකද්ද? මේ සඳහා අපි කරන්නේ රසායනික ජීවාණුහරණයයි. මේකට සමහරු කියනවා මතු පිට ජීවාණුහරණය කියලා. එහෙම ජීවාණුහරණය කළාට පස්සේ අපි මේවා කුඩා කැබලි බවට පත් කරලා මේ සඳහා අපිට තියෙනවා විශේෂ පිහිවැනි උපකරණ. එහෙම නැත්නම් ඊටාම කුඩා පටක කපා ගන්න තියෙනවා සමහර විද්‍යාගාරවල පොඩි පිහියක් වැනි උපකරණයක්. ඒක ඉතා දියුණු විද්‍යාගාරවලයි තියෙන්නේ. ඔකට කියනවා මයික්‍රොටෝම් එක කියලා. මම නිකන් කියන්නේ. මේ මගින් කුඩා කෑලි බවට පත් කරලා මේ වගේ බාහිර ද්‍රාවණයක් සහිතව, ඒ කියන්නේ මෙයාට සමාන ආශ්‍ර පීඩනයෙන් යුක්ත ද්‍රාවණයක ජීවාණුහරිත ද්‍රාවණයක දාලා වහලා තියෙනවා. එහෙම නැත්නම් මේවා බාහිර ආශ්‍රිතය මගින් මැරෙනවානේ. දැන් ඔන්න අපි පටකේ ප්‍රිපෙයාර් කරලා ඉවරයි. ශාක පටක රූපණයට මේ වගේ ගත්තා. සබන් වතුරින් හොදවුවා. ඊළඟට මතු පිට ජීවාණුහරණය කළා, කැබලි කරලා මේ වගේ පෙට්‍රි ඩිෂ් එක දාලා වහලා තියෙනවා. දැන් ඊළඟට අපිට තියෙනවා ළමයි අපේ මොකක්ද තාම අපි කතා කරන ස්ථානයේ
මේ ලබාගත් එක්කෙනාට ගැළපෙන විදිහට අපි හරි ගස්ස ගන්න ඕන අපේ රෝපණ මාධ්‍යය. එතකොට අපි කියවනේ අපේ තියෙනවා පටක රෝපණ විද්‍යාගාරේ මුළු තැන්ගේ වගේ තැන. එතනට ගිහිල්ලා අපි යොදා ගන්න පටක වර්ග අනුව අපි බලනවා මොකක්ද ශාක පටකය, මොකක්ද මේකට ගැළපෙන රෝපණ මාධ්‍යය. මුර්ෂිගයන් ස්කූච් නැත්නම් වෙනත් එකක්ද අපිට ආවේනිකයක්ද කියලා අපි ඒකට ගැළපෙන විදිහට එක එක කිමිකල් වර්ග අපේ රසායනික තුලා භාවිතා කරලා හිතා ගන්නවා. ඒ වගේම මේකට ඕනනම් ග්ලූකෝස් හරි සුක්‍රෝස් හරි දානවා. මීට අමතරව විටමින් දානවා, වර්ධක යාමක දානවා. එහෙම නැත්නම් ඒ සංයෝග අපි වෙන වෙනම ජීවාණුහරණය කරනවා. සමහර වෙලාවට වෙන වෙනම ජීවාණුහරණය කරනවා. මොකද එකතු කරලා ජීවාණුහරණය කරන්න ගියොත් සමහර කට්ටිය තාපයේ මගින් ගුණ හානි වෙනවා. උදාහරණ වර්ධක යාමක, විටමින්, එන්සයිම් වාග් කට්ටිය සමහර ගුණ හානි වෙන්නේ නැහැ තාපයේ මගින්. උදාහරණයක් අකාබනික ලවණ. දැන් සමහර ලාවට කරන්නේ අපි මේවා වෙන වෙනම යෝග්‍ය ක්‍රම යොදලා ජීවාණුහරණය කරනවා. තාපයේ මගින් ගුණ හානි වෙන කට්ටිය පෙරා ගන්නවා. තාපයේ මගින් ගුණ හානි වෙන්නේ නැති කට්ටිය තෙත්තාප ජීවාණුහරණයට ලක් කරනවා. ලක් කරලා අවසානයේ මොකද කරන්නේ? මේ ද්‍රව්‍ය නියමිත අනුපාතයට දාලා කලත්තලා මේකට ඒගාර ආදී දාලා ඔන්න අපි අර තලපයක් වගේ අපි මොකද්ද? රෝපණ මාධ්‍ය සකස් කරගන්නවා. රෝපණ මාධ්‍ය සකස් කරගෙන ළමයි ඒක දැන් දාලා තියෙනවා මේ වගේ ජීවාණුහරණය කරපු භාජනවල. මේක දාලා තියෙනවා මේ වගේ ජීවාණුහරණය කරපු භාජනවලට. එහෙම නැත්නම් කේතු ෆ්ලාස්ක් වලට. මේක දාලා රෝපණ මාධ්‍ය දාලා මේක නිවෙන්න ඇරලා මෙතෙන්ට ගහනවා හුලං ඇබයක්. වායු රෝධක වෙන්න පුළුන් ඇබයක් ගහනවා. මේ පුළුණු ජීවාණුහරණය කරලා තියෙනවා. මේකට පිටින් සමහරු ඇලුමිනියම් ෆොයිල් එකක් හෙවත් ඇලුමිනියම් පත්‍රිකාවකුත් දානවා. ඇලුමිනියම් පත්‍රිකාවක් දානවා චොක්ලට් වල තියෙන. ඒතර කිසිම විදිහකින් මේකට විෂ බීජ ඇතුල් වෙන්න බෑ. දැන් අපි ඔන්න මවුෂාක නඩත්තු කරලා රෝපණ මාධ්‍ය ලබාගෙන පූර්වජ පටක ලබාගෙන රෝපණ මාධ්‍යත් ප්‍රිපෙයාර් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මොකක්ද? පූර්වජ සංස්ථාපනය. ඒ කියන්නේ මොකක්ද? මේ ජීවාණුහරිත පූර්වජ පටකයේ ජීවාණුහරිත පරිසරයකදී ජීවාණුහරිත රෝපණ මාධ්‍යයට හඳුන්වා දීම. මෙන්න මේකට අපි කියනවා දෙවන පියවර විදිහට පූර්වජ සංස්ථාපනය කියලා. මේක තමයි අපි කරන දෙවන පියවර පූර්වජ සංස්ථාපනය. මේ වැඩේ කරන්නේ මම අර කලින් විස්තර කරපු ආකාරයට අපි ළඟ තියෙන අනවරත ප්‍රවාහ කුටීරය, එහෙම නැත්නම් තල ප්‍රවාහ කැබිනට්ටුව, එහෙම නැත්නම් ලැමිනා ෆ්ලෝ කැබිනට් කියන උපකරණය ඇතුලේ. මේකට අපි කියනවා ලැමිනා ෆ්ලෝ කැබිනට් කියලා. අන්න ඒ උපකරණය ඇතුලේ තමයි මේ ක්‍රියාව අපි කරන්නේ. ලැමිනා ෆ්ලෝ ගාවෙන් ගිහලා ස්ටූල් එකේ වාඩි වෙනවා. මේ පැත්තෙන් හූ ගාලා හුලං එනවා. කේතු ෆ්ලාස්ක් අරන් යනවා. අපි පෙට්‍රිදීසිය අරන් යනවා. ජීවාණුහරිත පරිසරයේදී මේක ටක් ගාලා විවෘත කරලා මේකට දාලා වහනවා. දැන් ඔන්න පූර්වජ සංස්ථාපනයේ සම්පූර්ණයි. ඊළඟට මොකද්ද කරන්න ඕන? අපි දැන් මේ සංස්ථාපනය කරපු පූර්වජය අරගෙන ගිහිල්ලා ඉස්සරලාම ළමයෝ මේක මේ විදිහටම මේකෙන් පැන ලබා ගන්නට යන්නේ නැහැ. අපි මේකෙන් ඉස්සරලාම හදනවා කැලසක්. නැත්තම් මේ කිනකයක් හදා ගන්නවා. කිනකයක් කියලා කියන්නේ ඊටා වේගයෙන් ගුණණය වන මුදුස්තර සෛල සමූහයක්. අපි ඊළඟට මේක નિયમિત ඔක්සින්, සයිටොකයිනින් ආදී හෝමෝන සහිත පරිසරයක වගා කරනවා. එහෙම වගා කරපුවාම අපට මේකෙන් කැලස් එකක් හෙවත් කිනකයක් ලැබෙනවා. අපිට ඕනනම් පැල ගොඩාක් ගන්න ඕන නම් අපි මේ කිනකය අර මම කලින් කිව්වා වගේ කෑලි බවට පත් කරලා ආපහු අලුත් රෝපණ මාධ්‍ය වලට දාලා සබ් කල්චරින් හෙවත් උපවගාව කරනවා. දැන් ඔහොම කළාට පස්සේ අපිට හම්බ වෙනවා තවත් විශාල කිනක ප්‍රමාණයක්. ඊළඟට දැන් අපි කරන වැඩේ මේ කිනක වලින් උපාංග ජනනය හෙවත් ඕගැනෝජෙනසිස් කියන වැඩේ කරන්න ඕනේ. තාම තියෙන්නේ නිකන් වේගයෙන් ගුණණය වන නිකම් මුදුස්තර සෛල සමූහයක් විතරයි. බොහොම ලූස් විදිහට ලිහිල් විදිහට එකිනෙකාම සම්බන්ධ වෙනවා. අපිට පුළුවන් මේකට ඔක්සින් සයිටොකයින් අතර අනුපාතය පාලනය කරලා මේ කිනක වලින් මෝෆොජෙනසිස් හෙවත් උපාංග ජනනය හෙවත් රූප ජනනය කරලා කුඩා පැල ලබා ගන්න.
මේකට අපි විශේෂ හෝමෝන ද්‍රාවණ භාවිතා කරලා මේක වෙනම මාධ්‍යයකට හඳුන්වනවා දෙනවා. සබ් කල්චරින් නැත්තම් උපවගාව කරලා කිනකයේ ගුණණය කරගන්නවා. කරගෙන කිනණයෙන් අපි මේ දුහිතෘ පැල් ලබා ගන්න මේක වෙනම මාධ්‍යයකට හඳුන්වනවා දෙනවා. දැන් මේ කිනකයේ ලබා ගන්න තැන ඉඳලා මේක තියෙන්නේ ළමයි 3 වෙනි ස්ටේජ් එක යටතේ හිවත් ගුණනන අවධිය. මේ වැඩේ කරන්නේ අපේ පටක රූපණ විද්‍යාගාරයේ තියෙන රූපණ කුටීරයේ හෙවත් කල්චර් රූම් එක ඇතුලේ. මේක ඇතුලේ අපි විශේෂ කේතු ෆ්ලාස්ක් වල මේක සබ් කල්චර් හෙවත් උපවගාව කරලා කිනක ගොඩාක් ලබා ගන්නවා. ඒ කිනක අරගෙන අපි කෑලි බවට පත් කරලා අලුතෙන් රූපණ මාධ්‍ය වලට හඳුන්වා දීලා ඒක ඇතුලේ අපි මේක වගා කරනවා. එහෙම වගා කරද්දී අපිට දොහිතෘ පැල ගොඩාක් හම්බ වෙනවා. දැන් ළමයෝ මේ දොහිතෘ පැලවලට අපි සෑහෙන්න වර්ධනය වෙන්න ඉඩ දෙනවා. එහෙම ඉඩ දෙනකොට දැන් අපිට ඊළඟට පුළුවන් බෞෂාක වලින් තමයි ලබාගත්තේ. දැන් මේ ගුණන අවධිය අවසානයේ අපි විශේෂයෙන්ම සයිටොකයිනින් ආදී හෝමෝන පාලනය කරලා මේක සම්පූර්ණ පැල බවට පත් කරගන්නවා. දැන් ඊට පස්සේ අපිට හම්බ වෙනවා අපේ ගුණණය වන කාමරය ඇතුලේ ළමයෝ මෙන්න මේ වාගේ පරීක්ෂානල එහෙම නැත්නම් කේතු ෆ්ලාස්ක් ඇතුලේ මෙන්න මේ විදිහට ළමයෝ අපි ළඟ තියෙනවා කේතු ෆ්ලාස්ක්. ඒව ඇතුලේ තියෙනවා ළමයි මේ වගේ දුහිතෘ පැල නිකන් කූරු කූරු ලස්සනයි මේක බලන්න වටිනවා. මේ සම්පූර්ණ කිහිල් ගස්ම තමයි. සම්පූර්ණ කිහිල් ගස් වගේ පොඩි පත්‍ර තියෙන නිකන් සෙල්ලම් කිහිල් ගස් වගේ තියෙනවා. මේක ලොකු කරලා බලුවොත් එහෙම මේකේ තියෙනවා මේ වගේ කඳක්. ඉතින් මේක කිහිල් ගහක්ම තමයි. කොහොම තියෙනවා ඉතින්. මේ වගේ ගස් තියෙනවා ඉතින්. මේවා ඉතින් තව සෑහෙන කාලයක් වර්ධනය වෙන්න දෙනවා. ඕ වර්ධනය වෙද්දී අපිට පේනවා නිකන් දැන් මේ රූපණ මාධ්‍යත් නිකන් කළු දුඹුරු පාටට හැරිලා දැන් මේකේ කල්යල් ඉවරයි වා. මේ වාගේ වෙලාවට අපි කරන්නේ මේ රූපණ මාධ්‍යයේ තියෙන පැල මේකෙන් වෙන් කරගන්නවා. මේ සදා පොඩි වයර් එකක් වගේ එකක් දාලා අපි ළමයෝ මෙහෙම පටලවලා මේ පැල බහ ගාලා බෙදලා ගන්නවා. මේක තියෙන්නේ ළමයි මේ වගේ ජෙල් එකකින්ද මේ මැදපුවාම බහ ගාලා පැලේ ගැලවිලා ඉන්නේ. ගැලවුණාම දැන් මේකේ මුල වටේ තියෙනවා ළමයෝ අර ජෙල් ටික. දැන් සෙවල වගේ ජෙල් එක තියෙනවා. ඔහොම ගෑවිලා අපි කරන්නේ මේ පැල හරි පරිස්සමින් අල්ලගෙන සමහර ඒවාට අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ මද උණුසුම් ජලයට දාලා හොල්ලනවා. ගොඩාක් උණුසුම් ජලයක් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? මේ ජෙල් එක සේදිලා යනවා. ඊළඟට පුළුවන් ඔයාට මේ පැල අරගෙන කිසියම් රූපණ මාධ්‍යයක වගා කරන්න. මේ සඳහා අපි යොදා ගන්න රූපණ මාධ්‍ය තමයි ළමයෝ ඔය වර්මිකියුලයිට් වගේ මැටි කණිජ වර්ග. ඔය වර්මිකියුලයිට් වගේ මැටි කණිජ වර්ග. එහෙම නැත්නම් තියෙනවා පීට් මොස් කියලා. අන්න ඒ වගේ ද්‍රව්‍ය යටතේ මේ පැල අපි කමියුනිටි පොට්ස් එකවත් සමූහ බඳුන් විදියට වගා කරනවා. මේ වගේ භාජන අරගෙන මේ වගේ පොට්ස් අරගෙන මේකට දානවා ඔය පීට් මොස් එහෙම නැත්නම් වර්මිකියුලයිට් දාලා මේකේ පැල ඉතින් 25 50 ආදී පොඩියට වගා කරනවා. වගා කරලා එරිමහනට දාන්නේ නැහැ ළමයි. මේවා විශේෂ ශාකාගාර නැත්නම් අපි ශාක වගා කරන නිවාස තුල තියන් ඉන්නවා. තියන් ඉන්නකොට මේ ශාක ටික ලොකු වෙනවා. අන්න එහෙම ලොකු වුණාට පස්සේ අපි කරන දෙයක් තියෙනවා ඇඩැප්ටේෂන් හෙවත් මේ පැල බාහිර පරිසරයට හුරු කරනවා. ඔන්න ඊළඟ පියවර තමයි පැල පරිසරයට හුරු කරනවා. පටක රෝපණයේ යටතේ මේ පැල ළමයි පරිසරයට හුරු කරන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ පැල හරි ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේම මේවායේ උච්චර්මයක් එක්ක නැහැ. එහෙම නැත්නම් ඊටාම තුනි. සමහර වෙලාවට මේගොල්ලන්ගේ ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය ආදී කාර්යක්ෂම නැහැ. මේ වාගේ වෙලාවට මේවා එකපාරම එලිමහන් පරිසරයට හඳුන්වා දුන්නොත් ඒ ඇතිවන ආතතිය දරා ගන්න බැරුව මේවා මිය යන්න පුළුවන්. ඒ නිසා මොකක්ද අපි කරන්නේ? මේ පැල ක්‍රමානුකූලව ඔය කියන බාහිර පරිසරයට හුරු කරනවා.
මෙන්න මේකට අපි කියනවා ට්‍රේනින් හෙවත් හાર્ඩ්නින් කියලා. මේ පැල ක්‍රමානුකූලව තමයි මේ බාහිර පරිසරයට හුරු කරන්නේ. මේ යටතේ අපි මේ පැලවලට වතුර දාන එක පොඩ්ඩ අඩු කරනවා. ලබා දෙන අවුව ටික වැඩි කරනවා. අපි ළඟ තියෙන මේගොල්ල වායු සමීකරණය කරපු හේවත් අඩු උෂ්ණත්ව පරිසරයක නම් ඒකේ ඉඳලා ටික මේ පැල විවෘත උෂ්ණත්වයට නිරාවරණය කරනවා. පැල ෆේල් වෙන්න වගේ කිව්වොත් තක් ගාලා විඩ්‍රෝ වෙලා නැත්තම් ආපහුම ඇවිල්ලා අර හිටපු තැන තව ටික කලක් තියලා ආපහු අතන්ටම තමයි කියන්නේ. එහෙම කළාට පස්සේ ඔබට කැමති නම් මේවා මේ කමියුනිටි පොට්ස් විදිහට හරි වෙනම බඳුන් ගත කරලා හරි විකුණන්න පුළුවන්. දැන් මේක අපේ රටේ සමහර සමාගම් ව්‍යාපාරයක් විදිහට මේ පැල හදලා ආරම්භ කරනවා. කෙසෙල් පැල, ඇන්තූරියම් පැල, අර්තාපල් පැල, කානේෂන් පැල, ඕකිඩ් පැල මෙන්න මේ විදිහට බහුලව ටිෂු කල්චර් යටතේ අපේ රටේ නිපදවලා වගා කිරීමක් තියෙනවා. ඔය මම කතා කළේ දරුවනේ දැන් අපිට ඊළඟට මේ පරිසරයට හුරු කරපු පැලවලින් ආපහු ලබා ගන්න පුළුවන් මෞෂාක. අන්න ඒකයි අපි කියන්නේ මේක මයික්‍රෝ ප්‍රොපගේෂන් සයිකල් එකක් හෙවත් ශුද්ධ ප්‍රචාරණ චක්‍රයක් කියලා. දිගටම මේක අපිට කරගෙන යන්න පුළුවන්. මම ඔබට නිකන් පොඩි කතන්දරයක් වගේ ශාක පටක රෝපණය කරන විදිහ තමයි කියලා දෙන්නේ. හරිද දරුවෝ? එහෙනම් අපි අවසාන වශයෙන් බලන්න යනවා ශාක පටක රෝපණයේ තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලා. ඉස්සෙල්ලම ශාක පටක රෝපණේ වාසි එක වාසියක් තමයි අපට පුළුවන් එක දොහිතෘ පටකේ ඒකාකාරී නැත්නම් එකම විදිහේ නිරෝගී පැල විශාල සංඛ්‍යාවක් ගන්න. ගොඩාක් දොහිතෘ පැල නිපදවා ගන්න පුළුවන්. අනික තමයි ළමයෝ වසර පුරාම අපට පටක රෝපණය මගින් පැල නිපදවන්න පුළුවන්. මොකද වසර පුරාම ශාකවල පටක තියෙනවනේ ළමයෝ. ඒ නිසා අපට වසර පුරාම මේ මගින් දොහිතෘ පැල නම් නිපදවන්න පුළුවන්. අනික තමයි අපට ශාක පටක රෝපණය කරනවා නම් ළමයි පොඩි ස්පේස් එකක පොඩි ඉඩකඩක් තුල පැල ගොඩාක් බෝ කරගන්න පුළුවන්. ඇයි? ශුද්ධ ප්‍රචාරණය මගින් ලැබෙන පැල ප්‍රමාණයෙන් ඊටාම කුඩා නිසා. ඒ වගේම ළමයි අපට රෝග වලින් තොර පැල නිපදවන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ශුද්ධ ප්‍රචාරණය කරනකොට අපට විශේෂයෙන්ම මේ කියන ශුද්ධ ප්‍රචාරණය මගින් ළමයෝ පුළුවන්කමක් තියෙනවා වෛරස ආසාදන වලින් තොර දොහිතෘ පැල නිපදවා ගන්න. මෙන්න මේක පටක රෝපණයේ විශේෂ වාසියක්. මේකට එක හේතුවක් තමයි අපි ලබා ගන්නේ බොහොම මෑත කාලයේ නිපද වූ අග්‍රස්ත වූ පාර්ශ්වික අංකුර. ඒ නිසා ඒවා වෛරස් ආසාදනයන්ට ලක්වීමට තියෙන සම්භාවිතාව හරිම අවමයි. තව එකක් තමයි ළමයි පටක රෝපණයේදී සෛල ඊතා වේගයෙන් ගුණණය වෙනවා. දැනගන්න වෛරසයකට යම් ධාරක ශාකයක් හෝ ධාරක ජීවියෙක් මත පරපෝෂී වෙන්න පුළුවන් වෙන්නේ වෛරසයේ ගුණන වේගය එම ධාරකයාගේ ගුණන වේගයට වඩා වැඩි නම් විතරයි. මොකද්ද මම කිව්වේ? යම් වෛරසයකට යම් ධාරකයක් තුල සාර්ථකව යැපෙන්න පුළුවන් වෙන්නේ ඒ ධාරකයාගේ ගුණන වේගයට වඩා වෛරසයේ ගුණන වේගය වැඩි නම් පමණයි. තමයි දැනගන්න ඒ වුණාට ශුද්ධ ප්‍රචාරණයේදී අපිට හම්බ වෙනවා රැපිඩ් ප්‍රොලිෆරේෂන් කියන තත්ත්වය. රැපිඩ් ප්‍රොලිෆරේෂන් කියලා කියන්නේ සෛල ඊතා වේගයෙන් ගුණණය වන අවස්ථාව. ඉතින් ශුද්ධ ප්‍රචාරණයේදී මේ වගේ සෛල ඊතා වේගයෙන් ගුණණය වෙනවලු කොච්චර වේගයෙන් ගුණණය වෙනවද කිව්වොත් ඒක වෛරසයේ rate of multiplication හෙවත් වෛරසයේ ගුණන වේගයට වඩා වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? බොහෝ විට ශුද්ධ ප්‍රචාරණය මගින් අපට වෛරස් ආසාදනයන්ගෙන් තොර පැල ලබා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. වෛරස් ආසාදනයෙන් තොර පැල ලබා ගත්තට
ඒ පැල එලිමහනේ වගා කරපුවාම ද්විතීයිකව ආසාදනයන් ලක් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ආරම්භයේදී අපට වෛරස් හානියෙන් තොර පැල ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අපි කිව්වා මේ ශුද්ධ ප්‍රචාරණයක තමයි කිය හිටියේ වෛරස් වලින් තොර පැල ලබා ගන්න පුළුවන්. අපට විද්‍යාගාර තුලදීම මේකට ලක්ෂණ කාවද්දලා විවිධ අහිතකර තත්ත්වයන්ට ප්‍රතිරෝධී පැල නිපදවන්න පුළුවන්. ශාකවල පවතින ඥාන සම්පත් ආරක්ෂා කරන්න අපට මේ පටක රූපණය යොදා ගන්න පුළුවන්. ඊතා කුඩා පූර්වජ පටක වලින් වැඩි පැල සංඛ්‍යාවක් නිපදව ගන්න පුළුවන්. සමහරලාට මේ පූර්වජ පටකය ඊතා චූටි කෑල්ලක් වෙන්න පුළුවන්. නමුත් මේකෙන් පවා විශාල ශාක ක්ලෝන පවා නිපදවන්න පුළුවන්. කිසිම දෙයක වාසි විතරක් නැහැ නේ. ඉතින් ළමයි පටක රූපණෙත් එහෙමයි. වාසි විතරක් නෙමෙයි අවාසිත් තියෙනවා. එකක් තමයි මේකට ලොකු තාක්ෂණයක් මුදලක් ප්‍රාග්ධනයක් එහෙම අවශ්‍ය වෙනවා. විද්‍යාගාර හදන්න ඕන. ලැමිනා ෆ්ලෝ කැබිනට්ටුවක් විශාල මිලයි. ඒ වගේම විද්‍යාගාර තුලදී ශාක පටක ආසාදනය වෙන්න, කන්ටැමිනේට් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න උසස් කළමනාකරණයක් හා හොඳ කැපවීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පටක රූපණය සඳහා අධික ශිල්පීය නිපුණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ ශිල්පීන් ඉතා විශාල හිඟයක් තියෙනවා අද අපේ රටේ. මේක දන්න කට්ටියත් මේ රට හැර යාමේ පොඩි ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේම පටක රූපණයෙන් ලැබෙන පැල ප්‍රමාණයෙන් හරිම කුඩායි. ඒ නිසා මේ පැල හැන්ඩල් කරන්න හසුරවන්න හරි අමාරුයි. ඒ වගේම ළමයි මේ විදිහට අපි අර පොඩි ශුද්ධ ප්‍රචාරණයෙන් මගින් ලැබෙන පොඩි පටකයකින් වැඩි පැල සංඛ්‍යාවක් ලබා ගන්න හිතාගෙන මේක දිගටම උපරෝපණය කරගෙන ගියොත් ඉතා වේගයෙන් සෛල බෙදිලා විකෘති ඇති වෙන්න පුළුවන්. මේ හටගන්න සමහර විකෘති මාරකයි, හානිදායකයි. ඒ නිසා මේ වග විභාගයකින් තොරව උපවගාවේ යෙදෙන එකත් භයානක ක්‍රියාවක් වෙනවා. අපි ඔය කතා කළේ ඔබ සමග ශාක පටක රෝපණේ වාසිය අවාසිය ගැන. එහෙනම් ළමයි මේ සමග අංක 8 ශාක ප්‍රචාරණය කියන ඒකකයේ යටතේ අපි කතා කරන අවසාන නිපුණතා මට්ටම වන ශාක පටක රෝපණය තමයි මේ නිමා වුනේ. එහෙනම් අපි ශාක පටක රෝපණය කියන නිපුණතාව නිමා කරනවා. මෙබඳුම ඒකකයකින් යලිත් ඔබ සමග හමු වන බලාපොරොත්තු වෙමින් එනම් ඔබට ආයුබෝවන් කියලා.